Good morning, everyone. It's a pleasure to welcome you all to the live webinar on post-COVID management. This webinar is hosted by Lanka Hospitals on behalf of all our staff at Sri Lankan Airlines. The purpose of this session is to create awareness among you all about COVID-19 vaccines, the level of effectiveness of COVID-19 vaccines, what you can do after you have been infected with COVID-19, and what precautions to take following the third wave of COVID-19 and more. Our distinguished speakers today are Dr. Geeta Anigalagoda, Head of Laboratories and Consultant Virologist of Lanka Hospitals Corporation, and Surgeon Rear Admiral Lalit Ekanayaka, Resident Consultant Physician and Gastroenterologist of Lanka Hospital Corporation. If you have any questions with regard to this webinar, please feel free to inbox your queries to us here on Zoom, and we will answer your questions at the end of this forum. And now, without further delay, I would like to invite Dr. Geeta Anigalagoda to address our staff. Good morning. I'm grateful to Sri Lankan Airlines for giving me this opportunity to speak to you on a very important subject, the importance of vaccination in COVID-19. Let me share my screen with you. Now I'm going to, the presentation is in English, but I will talk in Sinhalese because for the benefit of all the participants. අදගත් මැසේජ් එක මට කියන්න තියෙන්නේ පටන් ගන්නකොටම මතක තියාගන්න කොවිඩ් වැක්සින් එක නමත් වන්නේ සිවියර් ඉන්ෆෙක්ෂන්. ඒ කියන්නේ තදබල අසනීප. හිතන්න එපා අනිත් ඉස්සර කාලේ අපි අර ගත්තා වගේ වැක්සින් එක ගත්තම ආයිත් කවදාවත් හැදෙන්නේ නැහැ කියලා. වැක්සිනේටඩ් කෙනෙකුට උනාරි අසනීපේ හැදෙන්න පුළුවන්. සමහර විට රෝග ලක්ෂණත් බොහොම මයිල්ඩ් සුළු රෝග ලක්ෂණත් එක්ක නමුත් වැදගත් දේ තමයි ඒගොල්ලන්ට ඉන්ෆෙක්ෂන් එක අනිකට දෙන්න පුළුවන්. අපි පොඩ්ඩක් බලමු මොනවද අපි දන්න ලංකාවේ තියෙන වැක්සින් වර්ග මොනවද ලංකාවට ආපුවා කියලා. පළවෙනි එක මතක ඇති ඇස්ට්‍රාසෙනෙකා වැක්සින් එක. අපි ඒක ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොවිෂීල්ඩ් වැක්සින් එක තමයි අපි ලංකාවට ගෙන තිබුණේ. ඒක අවුරුදු 18කට වැඩි අයට දෙන්න පුළුවන්. පළවෙනි ඩෝස් එක දීලා සති 4කින් ආරක්ෂාව ඇති වෙනවා. සති ඩෝසස් දෙකක් දෙන්න ඕනේ. සති 8ක් සති 12ක් ඇතුළත. එතකොට 80%ක විතර ආරක්ෂාවක් ලැබෙනවා. ඊළඟට ලංකාවට ආපු වැක්සින් එක තමයි ස්පුට්නික් වැක්සින් එක. ඊළඟට ආපු වැක්සින් එක තමයි ස්පුට්නික් වැක්සින් එක. ඒකත් ඩෝසස් දෙකක් දෙන්න ඕනේ. සාමාන්‍ය සති 3-4ක් ඇතුළත. අවුරුදු 18ට වඩා වැඩි අයටයි දෙන්න පුළුවන්. ඊළඟට කියන විදියට පළවෙනි ඩෝස් එක දීලා සති දෙකකින් විතර ආරක්ෂාව ඇති වෙනවා කියලා. මේකේ ස්පෙෂල් ෆීචර් එකක් තිබුණා මේ ස්පුට්නික් වැක්සින් එකේ. අපි සාමාන්‍ය වැක්සින් දෙකක් දෙනකොට ඩෝසස් දෙකක් දෙනකොට එකම වැක්සින් එකේ ඩෝසස් දෙකක් දෙන්නේ. නමුත් මේකේ පළවෙනි ඩෝස් එකයි දෙවෙනි එකයි දෙක වර්ග දෙකක්. ඒක තමයි මම හිතන්නේ පළවෙනි වැක්සින් එක මේ විදියට වෙනස් විදියකට දීන්නේ. ඒගොල්ලන් කියනවා 92ක පමණ ආරක්ෂාවක් කට්ටියකට ආරක්ෂාවක් ලැබෙනවා කියලා. ඊළඟට ලංකාවට අප වැක්සින් එක තමයි සයිනෝෆාර්ම් වැක්සින් එක. මේක චයිනාවල හදන්නේ. චයිනාවලින් ලංකාවට ආවේ. ඩෝසස් දෙකක් දෙන්න ඕනේ. සති 3-4ක් ඇතුළත. අනිත් එක එකක් දෙන්න පුළුවන් අවුරුදු 18ට වඩා වැඩි කට්ටියට. ඒකේ ආරක්ෂාව දෙවෙනි ඩෝස් එකක් දීලා සුමාන 2කින් විතර පටන් ගන්නවා. 79ක පමණ ආරක්ෂාවක් හම්බ වෙනවා කියලා පිළි අරගෙන තියෙනවා. ඊළඟ අංකාවට ආවේ ෆයිසර් වැක්සින් එක. මේක සාමාන්‍යයෙන් හදන්න ඉපදවන්නේ ඇමරිකාවේ සහ යුරෝපයේ රටවල් වල. ඒකත් ඩෝසස් දෙකක් දෙන්න ඕනේ. සති 3ක පරතරයක් ඇතුළත. දෙවෙනි ඩෝස් එක දීලා සුමාන 2කින් තමයි ඒකේ ආරක්ෂාව ලැබෙන්නේ. ඊළඟට මේක අපි
අවුරුදු 12ට වඩා වැඩි ළමයින්ට වඩා වැඩි හැමෝටම ළමයින්ට සහ වැඩිහිටියන්ට දෙන්න අනුමත කරලා තියෙනවා. නමුත් දැන් අලුත් මේකෙන් 96ක පමණ ආරක්ෂාවක් ලැබෙනවා කියලා කියනවා. දැන් අලුත්ම මේක තමයි මේ ඇමරිකාවේ FDA එහෙම නැත්නම් Food and Drug Association එකෙන් මේ Pfizer vaccine එක අනුමත කරලා තියෙනවා හැමෝටම දෙන්න. දැන් ඔයගොල්ලන් හිතනවා ඇති මොකක්ද මේකේ වෙනස? ඇයි මේ අනුමත කිරීම කියලා. මීට කලින් මේ හැම වැක්සින් එකම Pfizer vaccine එක ඇරෙන්න මේක දැන් නම් මේක දැන් කලින් ඒක දීලා තිබුණේ under emergency use authorization කියන එක. ඒ කියන්නේ ලෝකේ පැන්ඩමික් තියෙනකොට මේ අලුත්ම vaccines මේ vaccines අලුත්ම vaccines මේ හදපු ඒවා සම්පූර්ණයෙන්ම සාමාන්‍යයෙන් vaccine එකක් හදලා එළියට දාන්න COVID vaccine මාස 8ක කාලයකින් එළියට දැම්මා. ඉතින් ඒ නිසා එතකොට ඒගොල්ලන් ඒකට අනුමත මේක ලබා දෙන්නේ මේ පැන්ඩමික් අවස්ථාවේ මේ ලෝකෙට මේ වැක්සින් එක අවශ්‍ය නිසා ඉමර්ජන්සි යූස් විදියටයි ලබා දුන්නේ. නමුත් අගෝස්තු මාසෙදී ඇමරිකාවේ FDA එකෙන් Pfizer වැක්සින් එක අප්‍රූව් කරලා තියෙනවා අවුරුදු 16ට වඩා වැඩි කට්ටියට දෙන්න කියලා. නමුත් තාමත් අර ඉමර්ජන්සි යූස් අතරේ අවුරුදු 12 ඉඳන් අවුරුදු 15 වෙනකන් මේක දෙන්න පුළුවන්. සෝ දැන් මේක තමයි මේ කොමියුනිටි කියන වැක්සින් එක දැනට අනුමත කරලා තියෙනවා අවුරුදු 16ට වඩා වැඩි කට්ටියට දෙන්න කියලා. ඊළඟට අන්තිමටම ලංකාවට ආපු වැක්සින් එක තමයි මොඩර්නා කියන වැක්සින් එක. ඒකත් USA සහ ඇමරිකාවේ සහ යුරෝපීය රටවල් වල නිපදවන්නේ. ඩෝසස් දෙකක් දෙනවා. මාසයක පරතරයක් ඇතුළත පළවෙනි ඩෝස් එක දීලා සුමාන දෙකකින් වැක්සින් එකේ ආරක්ෂාව ලැබෙනවා කියලා කියනවා. ඊළඟට ඒක දෙන්න පුළුවන් අවුරුදු 18ට වැඩි කට්ටියට. එතකොට 94ක ආරක්ෂාවක් ලැබෙනවා කියලා කියනවා. එතකොට කාටද මේ වැක්සින් එක දිය යුත්තේ? කවුද මේක ගත යුත්තේ? ලංකාවේ දැනට අවුරුදු 12 සිට අවුරුදු 19 වෙනකන් අසනීප තියෙන. ඒ කියන්නේ heart disease, lung disease, diabetes යන තව ලොකු දිග ලිස්ට් එකක් තියෙන ළමයින්ට ඒ කියන්නේ අසනීප වෙනත් අසනීප ලොකු ලිස්ට් එකක් තියෙනවා. ඒ අසනීප තියෙන කට්ටියට මේක දෙන්න පුළුවන්. නැත්නම් අවුරුදු 20 වඩා වැඩි හැමෝටම ලංකාවේ මේ වැක්සින් එක දෙන්න කියලා තියෙනවා. කලින් මේක පටන් ගන්නකොටම වැක්සිනේෂන් පටන් ගන්නකොටම කිව්වා ප්‍රෙග්නන්ට් අයට. ඒ කියන්නේ දරුවෙක් ලැබෙන ඉන්න මාතාවක මවකට දෙන්න බෑ කියලා. නමුත් ලංකාවේ කීපයක්ම මරණ සිද්ධ වුණා මේ හැදිලා මේ හින්දා. ඊට පස්සේ දැන් අපිට ලංකාවේ ප්‍රෙග්නන්ට් මදර්ස්ලට මේක අනුමත කරලා තියෙනවා වැක්සින් එක දෙන්න. දැන් අලුතෙන්ම කියලා තියෙනවා අවුරුදු 18 19 වයසේ මේ අවුරුද්දේ A level කරන කට්ටියට ගිය අවුරුද්දේ A level කරපු කට්ටියත් නම් මේ අවුරුද්දේ A level විභාගයට වාඩි වෙන ළමයින්ට වැක්සින් එක දෙන්න කියලා අනුමත කරලා තියෙනවා. සෝ දැනට ලංකාවේ මේ වැක්සින් එක අනුමත කරලා තියෙන මේ ගෲප්ස් වලට නමුත් කවුද වැක්සින් එක විශේෂයෙන් ලබා ගත යුත්තේ? මම විශේෂයෙන් කියනවා අවුරුදු 60ට වඩා වැඩි හැමෝමලා. ඒ කියන්නේ වයසට යන්න බොහොම ක්ලියර්ලි පෙන්නලා තියෙනවා අවුරුදු 60ට වඩා වැඩි කට්ටියට වයසට යන්න මේකේ අසනීප වැඩි වෙන එකත් ඊළඟට එකකින් මරණයත් තියෙන අවස්ථාව වැඩි කියලා. ඒ වගේම අවුරුදු 12 සිට 19 වෙනකන් වෙනත් අසනීප තියෙන දරුවන් ඊළඟට අවුරුදු 12 සිට අවුරුදු 60 වෙනකන් දරුවන් සහ වැඩි කට්ටිය වෙනත් අසනීප තියෙන මම කිව්වා වගේ heart disease නැත්නම් asthma අසනීප තියෙන කට්ටිය දේවැඩියාව තියෙන කට්ටිය ඊළඟට ඔය මොනවාද කැන්සර්ස් වලට බෙහෙත් ගන්න කට්ටිය කියන්නේ ඇඟේ ශක්තිය අඩු කට්ටිය ඒ වගේ දේවල් වලින් ඒ හැමෝම වැක්සින් එක ලබා ගත යුතුයි ඊළඟට අනිත් එක තමයි අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රෙග්නන්ට් කට්ටිය ඒ කියන්නේ දරුවෙක් ලැබෙන ඉන්න මවක් ඒගොල්ලන් වැක්සින් එක ලබා ගත යුතුයි ඒගොල්ලෝ තමයි විශේෂයෙන් වැක්සින් එක ලබා ගත යුත්තේ විශේෂයෙන් මට කීප දෙනෙක් නිතරම කියලා තියෙනවා සමහර ලාට වැක්සින් එක heart disease එකක් තියෙනවා එහෙම නැත්නම් bypass කරලා තියෙනවා වැක්සින් එක දුන්නේ නැහැ නැත්නම් ගන්නෙ නැහැ බය වෙලා ඉන්නවා නමුත් ඒ අය තමයි ඇත්තටම විශේෂයෙන්ම වැක්සින් එක ලබා ගත යුත්තේ කියන්නේ වෙනත් අසනීප තියෙන කට්ටිය. So කාටද වැක්සින් එක ලබා ගන්න බැරි කවුද? හරිම ලේසි. මීට කලින් ඒ කියන්නේ වැක්සින් එකේ අඩංගු මොනවා හරි දෙයකට සිවියර් ඇලර්ජි එකක්. ඒ කියන්නේ අසාත්මිකතාවයක් තද බල අසාත්මිකතාවයක් තියෙන කෙනෙක්. එහෙම නැත්නම් මම කොන් ඩෝසස් දෙකක් දෙන්න ඕනේ කියලා. කලින් ඩෝස් එක ගත්තම
තදබල අසාත්මිකතාවය. එහෙම නැත්නම් සිවියර් ඇලර්ජි එකක් ආපු කෙනෙකුට වැක්සින් එක ගන්න විදියක් නැහැ. ලංකාවේ සයිනෝෆාර්ම් වැක්සින් එක සාමාන්‍යයෙන් අර ගොඩක් අද අපස්මාරයේ තියෙන කට්ටියට එහෙම නැත්නම් ස්නායු රෝග තියෙන කට්ටියට ගන්න එපා කියලා තියෙනවා. ඒ ඇරෙන්න අනිත් ඕනම කෙනෙකුට වැක්සින් ලබා ගන්න පුළුවන්. එතකොට දැන් ඔබ හිතනවා නම් මොනවද මේ සිවියර් ඇලර්ජි එහෙම නැත්නම් තදබල අසාත්මිකතාවයේ ලක්ෂණ කියලා? හුස්ම ගන්න අමාරුකම, මූණ සහ බෙල්ල ඉදිමීම, හાર્ට් බීට් එක හදවත හයියෙන් ගැහෙන එක. එහෙම නැත්නම් ලොකු තදබල රෑෂ් එකක් මුළු ඇඟ පුරා යනවා නම්. කලාන්තයේ සහ වීක්නස් ඒ කියන්නේ ඇඟ දුර්වලකමක්. අන්න ඒ වගේ ඒවා තියෙනවා නම් ඒවා තමයි සිවියර් ඇලර්ජි. තමන්ට විශ්වාස නැත්නම් මොකක්ද මේ කියලා හරියටම දන්නේ නැත්නම් වෛද්‍යවරයෙකුට පෙන්නලා හරියට දැනගන්න මොකක්ද සිවියර් ඇලර්ජි කියන්නේ කියලා. මේ තමන්ට එදින සාමාන්‍ය පොඩ්ඩක් විශේෂයෙන් තරුණ ළමයින්ට විශේෂයෙන් තරුණ ගෑනු ළමයින්ට ටිකක් කලන්ත ගතිය වගේ එන්න පුළුවන් සාමාන්‍ය දෙයක්. නමුත් ඒක නෙමෙයි. නමුත් විශේෂයෙන් හුස්ම ගන්න අමාරුකම, ලොකු රෑෂ් එකක් මුළු ඇඟ පුරා ඇති වෙන එක ඒව තමයි සිවියර් ඇලර්ජි කියන්නේ. මොනවාද සාමාන්‍ය මේ වැක්සින්ස් හැම එකටම වාගේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස්? ඒ කියන්නේ අපි කියන්නේ මොනවාද එකට මේ වැක්සින් එක නිසා ඇති වෙන්න පුළුවන් දේවල් සාමාන්‍යයෙන් හැමෝටම එක වාගේ මේ හැම වැක්සින් එකටම වාගේ එක වාගේ මන්ද වර්ග කීපයක් කලින් ඩිස්ක්‍රයිබ් කළා. ඒ කියන්නේ වැක්සින් එක ගහපු තැන වේදනාව, ඊළඟට පොඩ්ඩක් ඉදිමිලා එහෙම නැත්නම් රස්නේ වෙනම පුළුවන්, ඊළඟට පොඩ්ඩක් කසන්න වගේ හැදෙන්න පුළුවන්, ඇඟට අමාරු ගතිය, ඊළඟට උණ ගතිය, උළු කැක්කුම, වමන යන ගතිය, ජොයින්ට්ස් නැත්නම් මස්කෝබ රිදීම, පොඩ්ඩක් කෝෆ් එක වගේ හුස්ම ගන්න පොඩ්ඩක් අමාරුකම, ඊළඟට පොඩ්ඩක් නිදිමත ගතිය වගේ දේවල් එන්න පුළුවන්. හරි. ඊළඟට අර ඇස්ට්‍රාසෙනෙකා වැක්සින් එක ගත්ත කාලේ බොහොම කීප දෙනෙකුට ටිකක් ලේවල ප්‍රශ්නයක් ඇති වුණා. එහෙම වුණොත් එම ආපෝසරයක් ඇස්ට්‍රාසෙනෙකා වැක්සින් එක ගන්න එපා කියලා තියෙනවා. නමුත් දැනට අපි ඇස්ට්‍රාසෙනෙකා වැක්සින් එක ලංකාවේ දෙන්නේ නැහැ. වැඩිපුරම තියෙන්නේ සයිනෝෆාර්ම් වැක්සින් එකයි තාම ඊළඟට ෆයිසර් වැක්සින් එකයි. ඊළඟට මොකද උනේ කලින් අපි හිතමු කලින් කොවිඩ් හැදිලා තියෙනවා නම් වැක්සින් එක ගන්න ඕනද? ඊළඟට සමහර අය විලා කියනවා පළවෙනි ඩෝස් එක ගත්තා ඊට පස්සේ සෙකන්ඩ් ඩෝස් එකට මාසයක් යන්න කලින් සුමානක දෙකකින් විතර කොවිඩ් රෝගය හැදුනා මොකද අපි කරන්නේ කියලා. එහෙම වුණොත් කරන්න ඕනේ පළවෙනි රෝගේ හැදිලා සුමාන දෙකක් ගියාට පස්සේ සුමාන දෙකක් නෙමෙයි රෝගය හැදිලා සනීප වෙලා සුමාන දෙකක් ගියාට පස්සේ වැක්සින් එක ගන්න ඕනේ. ඇත්තම කියනවා රෝගය හැදුණයි කියලා වැක්සින් එක නොගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. දැනට රෙකමන්ඩ් කරලා තියෙන්නේ. කියන්නේ රෝගය හැදුනට පස්සේ උනත් වැක්සින් එක ගන්න. ඒතකොට සමහරලාට වැක්සින් ඩෝසස් දෙකෙන් එකක්වත් ගන්න කලින් හැදිච්ච අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි ඩෝස් එක විතරක් ගත්ත කට්ටිය වෙන්න පුළුවන්. එහෙම උනත් පළවෙනි වැක්සින් ඩෝස් එක අරගෙන රෝගය හැදුනා නම් සනීප වෙලා සුමාන දෙකකට පස්සේ වැක්සින් එක ගන්න. ඊළඟට ආයි ප්‍රාපු ප්‍රශ්නයක් තමයි විශේෂයෙන් ටික කාලයකට කලින් තිබුණ ප්‍රොබ්ලම් එකක් ඇස්ට්‍රාසෙනෙකා වැක්සින් එක ඉවර වුණා ලංකාවේ ඊළඟට වැක්සින් ඩෝස් එක දෙන්න විදියක් නැති වුණා. එතකොට මොකද ඒකට කරන්න කියලා. ඇත්තම කියනවා නම් ඇස්ට්‍රාසෙනෙකා වැක්සින් එකට පස්සේ දෙවෙනි ඩෝස් එක විදියට ෆයිසර් වැක්සින් එක දෙන්න පුළුවන්. සයිනෝෆාර්ම් වැක්සින් එක ගත්තත් ඒකේට පස්සේ ෆයිසර් වැක්සින් එක දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට කොවිෂීල්ඩ් වැක්සින් එකක් අරගෙන ඊට පස්සේ සයිනෝෆාර්ම් දෙන්න පුළුවන්ද කියලා ඒ දවස්වල ප්‍රශ්නයක් ඇහුවා. මොකද මේ ප්‍රශ්නේ හුඟක් තිබුණා. මම මේ මාස දෙක තුනකට කලින් මේ ප්‍රශ්නේ තිබුණා. මොකද කොවිෂීල්ඩ් වැක්සින් එක ආවට පස්සේ ඉවර වෙලා ටික කාලයක් ගියා කොවිෂීල්ඩ් වැක්සින් එක දෙවෙනි ඩෝස් එක ගෙන්න ගන්න. සයිනෝෆාර්ම් වැක්සින් එක දෙන්න පුළුවන්ද කියලා ලොකු ප්‍රශ්නයක් තිබුණා. නමුත් ඇත්තම කියනවා නම් කවුරුත් මේ ගැන පරිණතයට පවත්වලා නැහැ. අපිට හරියට මේක කියන්න විදියක් නැහැ. ඊළඟට ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති පහුගිය අගෝස්තු මාසේ සැප්තැම්බර් මාසේ ඉතා විශාල වශයෙන් රෝගීන් වැඩි වුණා. මොකද මේ ඩෙල්ටා වේරියන්ට් එක නිසා. ඉතින් ඩෙල්ටා වේරියන්ට් එකට මේ වැක්සින්ස් වලින් ආරක්ෂාවක් තියනවද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒක තමයි මම මේ කියලා තියෙන්නේ. ඇස්ට්‍රාසෙනෙකා වලින් 92%ක් ආරක්ෂාව තිබුණා කියලා. ෆයිසර් වලින් 88%ක් මේ ඔක්කොම නම්බර විතරයි. ඉතින් අනික තව කාලයක් යනකොට අපිට මේ ඇත්තම කියනවා මේ වැක්සින්ස් ගැන අපි අලුතින් ඉගෙන ගන්නවා. හැමදාම අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා. මේ කියන සංඛ්‍යා ඇත්තටම තව සත්‍යක තුනක් යනකොට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දැනට අපි මේ තියෙන data තමයි data තමයි මම මේ දැන් දීලා තින්නේ මේ අද වෙනකොට ගත්ත. නමුත් තව සුමාන දෙයක් යනකොට මේවා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මේකේ හැම එකකම පෙන්නන්නේ
මේ හැම වැක්සින් එකකින්ම ඩෙල්ටා වේරියන්ට් එක සෑහෙන ප්‍රමාණයක ආරක්ෂාවක් තිබුණා කියන එක. ඊළඟට දැන් අලුත්ම කතාව තමයි බූස්ටර් ඩෝස් එකක් දෙනවාද. ඒ කියන්නේ දෙකම ගත්ත කට්ටියට තුන්වෙනි ඩෝස් එකක් දෙනවාද දෙන්නා. දැන් දැනට කතන්දරේ ඒකයි. දැන් ඇත්තටම පෙන්නලා තියෙනවා ඇත්තටම කටාර් රාජ්‍යයේ ඊශ්‍රායල් රාජ්‍යයේත් කරපු ස්ටඩීස් වලින් පෙන්නලා තියෙනවා ඒගොල්ලන් ෆයිසර් වැක්සින් එක දීලා මාස 5ක් 6ක් යනකොට ඒගොල්ලන්ගේ ප්‍රොටෙක්ෂන් එක ඒගොල්ලන්ගේ ආරක්ෂාව ඒ කියන්නේ ආරක්ෂාව ඇති වෙන්නේ නැගේ ඇන්ටිබොඩි ප්‍රමාණයෙන් මනින්නේ ඇන්ටිබොඩි ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයකට අඩු වුණා කියලා. එහෙම වුණොත් තුන්වෙනි ඩෝස් එකක් දෙන්න පුළුවන් කියලා. ඉතින් දැනට මේ කතන්දරේ කතා කරගෙන යනවා ලංකාවේ තාමත් අපි හරියටම කියලා නැහැ. මම හිතන්නේ අද වෙනකම් මම දැක්ක අද පත්තරේ මුල් පිටු දාලා තිබුණා මේක දෙන්න අපි මේ මම හිතන්නේ අවුරුදු 12ට වැඩි ඔක්කොටම දෙන්න වගේ කතාවක්. නමුත් ඇත්තටම තාම තීරණේ අරගෙන නැහැ හරියටම. ඇමරිකාවේ 65 වයස අවුරුදු 65ට වඩා වැඩි කට්ටියට දෙන්න කියලා රෙකමන්ඩ් කරලා තිනවා. ලංකාවේ සාකච්ඡා කරගෙන යනවා අවුරුදු 60ට වඩා වැඩි කට්ටියට ඒ වගේම අසනීප තියෙන අර මම කලින් කිව්වා වගේ අර ළමයින්ට සහ ඇඩල්ට්ස්ලට වැඩිහිටි කට්ටියට වෙනත් අසනීප තියෙන කට්ටියට තුන්වෙනි ඩෝස් එකක් දෙන්න අවශ්‍යද කියලා. නමුත් ඇත්තම කියනවා අද තමයි මේ අද අමාත්‍ය මේකේ මීටින් එකක් තියෙනවා. ඒක තමයි හරියටම ලංකාවට මේ බූස්ටර් ඩෝස් එක දෙනවද කියන තීරණය ගන්න. පිට රටවල් වල සමහර රටවල් වල මේක රෙකමන්ඩ් කරලා තියෙනවා දෙන්න පුළුවන් කියලා. ඊළඟට තව හුඟ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ වැක්සින් එක ගත්තට පස්සේ PCR ටෙස්ට් එක පොසිටිව් වෙන්න පුළුවන්ද? ඇන්ටිජන් ටෙස්ට් එක පොසිටිව් වෙන්න පුළුවන්ද? ඇන්ටිජන් PCR එක පොසිටිව් වුණොත් ඇවිල්ලා කියනවා මම වැක්සින් එක ගත්තා දවස් දෙක තුනකට කලින් ඒකින්ද වෙන්න පුළුවන්ද කියලා. ඒක කවදාවත් වෙන්නේ නැහැ. මොකද අපි අසනීප තියනවාද කියලා බලන්න අපි කරන්නේ නහයෙන් සාම්පල් එකක් අරගෙන ඉවරලා ඒක අපි PCR පරීක්ෂණය කරලා බලනවා. අපි ඒකේ බලන්නේ වෛරස් එකේ genes genetic material එකේ වෛරස් එකේ තියෙන RNA කියන genetic material එක තියනවාද කියලායි බලන්නේ. නමුත් වැක්සින් එකේ තේ බලක දෙන්නේ ඔයගොල්ලන් වැක්සින් එක මොකද නේ කරන් තියනවා හින්දා දැක දන්නවා ඇති. වැක්සින් එක දෙන්නේ අතට මේ මස්ලයකට ගහන ඉන්ජෙක්ෂන් එකක් විදියට ඒකට දෙන්නේ මේ අර වෛරස් එකේ තියෙන genetic material එකකින් බොහොම පුංචි කොටසක් විතරයි. කියන්නේ ඇඟේ ආරක්ෂාවට අවශ්‍ය පුංචි කොටසක් විතරයි මේ වැක්සින් එකෙන් ඇඟට ඇතුල් කරන්නේ. ඉතින් එහෙම නිසා කවදාවත් වැක්සින් එක ගත්තා කියලා PCR ටෙස්ට් එකවත් ඇන්ටිජන් ටෙස්ට් එකවත් පොසිටිව් වෙන්නේ නැහැ. ඊළඟට උග දෙනෙක් අහනවා ප්‍රයිවට් සෙක්ටර් එකේ මේ වැක්සින් එක ගන්න පුළුවන්ද කියලා. දැනට ලංකාවේ මේ වැක්සින් එක ප්‍රයිවට් සෙක්ටර් එකට දීලා නැහැ. මොකද හුඟක් හේතු උනේ මේක අර ඉමර්ජන්සි යූස් අතර වලට තමයි මේ වැක්සින් එක වැක්සින්ස් හැම එකම අනුමත කරලා තියෙන්නේ. එතකොට ඒක නිසා ඒ වැක්සින් එක ප්‍රයිවට් සෙක්ටර් එකට දෙන්න බලාපොරොත්තුවක් නැහැ. ගවර්න්මන්ට් එකකින් හැම රජයෙම තමයි මේ වැක්සින් එක දෙන්නේ. අනිත් හේතුව තමයි equity in vaccine supply. කියන්නේ හැමෝටම වැක්සින් එක ලබා ගන්න අවස්ථාව දෙන්න ඕන නිසා. මොකද ප්‍රයිවට් සෙක්ටර් එකට දුන්නොත් ප්‍රයිවට් සෙක්ටර් එකෙන් මුදල් දීලා ලබා ගන්න ඕනේ. නමුත් මේක ගවර්න්මන්ට් එකෙන් හැමෝටම එක විදිහටම වැක්සින් එක දෙනවා. ඊළඟ අනිත් එක තමයි ඉමර්ජන්සි යූස් විදිහට වැක්සින් එක අනුමත කළාම වෙන්නේ වැක්සින් මැනුෆැක්චර් කරන කට්ටිය. කියන්නේ ඒ වැක්සින් එක නිෂ්පාදනය කරන ආයතනය ඒකට මුකුත් වගකීමක් බාරගන්නේ නැහැ. ඉතින් ඒතර මම පටන් ගන්නකොටම කිව්වා දැන් එකම වැක්සින් එක දැනට අනුමත කරලා තියෙන්නේ ෆයිසර් වැක්සින් එක විතරයි. කොමියුනිටිකින් නමින් ඒක මේ මාකට් කරනවා. අවුරුදු 16ට වඩා වැඩි කට්ටියට අනුමත කරලා තිනවා. දැන් ඒ ෆයිසර් වැක්සින් එක විතරක් ඇත්තටම හරියටම අනුමත කරලා තියෙන වැක්සින් එක ඒක විතරයි. නමුත් අනික හැම වැක්සින් එකම තාමත් හැම කන්ට්‍රි එකම හැම රටකම දෙන්නේ ඉමර්ජන්සි යූස් විදියට අනුමත විතරයි අනුමත කරලා තියෙන්නේ. ඊළඟට හැමෝම අහන ප්‍රශ්න තමයි මේ ලොකුම ප්‍රශ්නයක් තමයි මොකද්ද හොඳම වැක්සින් එක. දැන් වැක්සින් වර්ග 4ක් 5ක් මේ රටට ආවා. මොකද්ද හොඳම වැක්සින් එක? අපිට දැනට ලබාගත් හැකි වැක්සින් එක තමයි හොඳම වැක්සින් එක. තියෙන වැක්සින් එක ගන්න. අපි හැමෝගෙම යුතුකමක් තමයි මේ වගේ මුළු ලෝකෙටම බලපාන ලංකාවට බලපාපිට දාන්න මුළු ලෝකෙටම බලපාපිට දාන්න මම හිතන්නේ මේ රෝගෙන් අයින් වෙච්ච රටක් නෑ. හැම රටකටම මේ රෝගේ බලපෑවා ඉතාම තදින්.
එතකොට අපේ යුතුයකමක් තමන්ගේ ආරක්ෂාව විතරක් නෙමෙයි රටේ අනිකගේ ආරක්ෂාවත් අනුව වැක්සින් එක ලබා ගන්න. මේක හැමෝගෙම යුතුයකමක්. මෙච්චර කල් අරගෙන නැත්තම් හැම කෙනාම වැක්සින් එක ලබා ගත යුතුයි. මොකද්ද බෙස්ට් වැක්සින් එක? ළඟම MOH ඔෆිස් එකකින් තමන්ට දෙන වැක්සින් එක. ගිහිල්ලා ඒක ගන්න. ඒක තමයි මගේ අවසාන පණිවිඩය. Thank you very much, Dr. Geetani, for your valuable lecture. And without taking much time, I will invite Dr. Lalit Ekanayaka to address our staff. Can I talk? Yeah. Can you hear me? Yes, Dr. Lalit, we can hear Yes. you. Yeah. So thank Nisha for kind introduction, and also I must thank Lanka Hospital and Air Lanka for giving this wonderful opportunity. මම Dr. Geetani හොඳ විස්තරයක් දුන්නා වැක්සින් එක ගැන. මමත් පොඩ්ඩක් එතනින් පොඩ්ඩක් පටන් ගන්නම්. මොකද අපි දන්නවා දැන් චීනයේ වුහාන් නගරයේ වවුලන්ගෙන් පටන් ගත්තත් මම හිතන්නේ දැන් මේ වෛරසය නිෂ්පාදනය කරන්නේ බෙදාරින්නේ මිනිස්සයා. මොකද මේක වාහකයා මිනිස්සයා. ඉතින් ඒකින්ද දැන් අපි දන්නවා දැන් ඩෙන්ගු වෛරසයේ ඩෙන්ගු මදුරුවා ඉන්නවා. ඩෙන්ගු මදුරුවා තමයි වෙක්ටර්. එහෙම නැත්නම් වාහකයා. එතකොට අපි ඩෙන්ගු මදුරුවා විනාශ කරන්න පුළුවන්. ඩෙන්ගු මදුරුවා ජීවත් වෙන තැන් විනාශ කරන්න පුළුවන්. නමුත් වාහකයා දැන් මේකේ මිනිස්සයා. එතකොට අපිට මිනිස්සයා විනාශ කරන්න මිනිස්සයා ජීවත් වෙන ස්ථාන විනාශ කරන්නට බෑ. එතකොට අපි කරන්න ඕනේ අපි වෛරසය පතුරවන එක වළක්වන්න. කොහොමද පතුරවන එක වළක්වගන්නේ? මොකද වෛරසය මේක නිෂ්පාදනය කරන්නේ දැන් ඉස්සර බෝල නිෂ්පාදනය කරා. නමුත් දැන් මේක නිෂ්පාදනය වෙන්නේ අපගේ ශ්වසන පද්ධතිය විශේෂයෙන්ම නාස්පුවරයේ උඩ කොටසේ. ඉතින් අපි ගමන් කරන වාරයක් පාසා ගානෙම අපි වෛරසය අරගෙන යනවා. සමහර රෝග ලක්ෂණ ඇතුව, සමහර රෝග ලක්ෂණ නැතුව. ඉතින් මේක කොහොමද වළක්වගන්නේ? මොකද අපිට හැමදාම සංචරණ සීමාව දාන්නට බෑ. ඒ නිසා තමන්ගේ තියෙන අර තියෙන self discipline එක හරි වැදගත්. ඒක තමයි අපි හැම වෙලේම පුණුපුණා කියන්නේ හැම වැඩසටහනකදී අපි කියන්නේ මාස්ක් එක පළඳින්න, අර සමාජ දුරස්ථ භාවයේ තබා ගන්න, ඒ වගේම අනවශ්‍ය ගමන් පියවරණ වලකින්න, සෙනග ප්‍රශ්නලතාන වලින් අනේක වලකින්න. ඒ වගේම තමයි දැන් ගීතානේ කිව්වේ වැදගත්ම දේ තමයි එන්නත ලබා ගන්න. කුමන වෙන්නද කියන එක අදාළ වෙන්නේ නැහැ. මොන එන්නතරේ ළඟම තියෙන එන්නත තමයි හොඳම එන්නත. මොකද මේ වෙන්නත් පහම එක වගේ හොඳයි. ඒකින්ද කිසිම මේ දෙපාරක් හිතන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන් වැක්සින් එක ලබා ගන්න යුතුමයි. අනිත් පැත්තෙන් තමයි වැදගත්ම දේ තමයි මේ වැක්සින් එක ලබා ගත්තා කියලා 100%ක් ආරක්ෂා ලැබෙන්නේ නැහැ. ඒක මම හිතන්නේ හොඳටම පැහැදිලි කරා. මේක හරියට මම උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම හරියට මේ පාරේ තියෙන කහයිර දෙක වගේ. මොකද කහයිර දෙක තිබ්බා කියලා අපි දෙපැත්ත බලලා පැන්න නැත්නම් අපි අනතුරටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වැක්සින් එක ගත්තත් අර ආපු කිව්ව සෞඛ්‍ය ක්‍රමෝපායන ඒ විදියටම පාවිච්චි කරන්නට ඕන. මොකද වැක්සින් එක අර ගියදානේ කිව්වා වගේම මේකෙන් කරන්නේ රෝගේ හැදුනත් රෝගේ මදපව මේ රෝග ලක්ෂණ අඩු වෙනවා. ඒ වගේම අර මේ අසාධ්‍යතාවයට පත්වීම අඩු වෙනවා. ඒ වගේම තමයි අනිත් වැදගත්ම කාරණේ තමයි මේ වෛරස් එක සමාජයේ තියෙන්නට මෙයා උත්සාහ කරනවා නොයෙක් වේරියන්ට්ස් ප්‍රභේද හදාගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා තවදුරටත්. එතකොට අපිට මේ සටන තවත් අමාරු වෙනවා. ඒකද අපි හැමෝම උනන්දු වෙන්න ඕනේ මේ වෛරසය පුළුවන් තරම් මේ ලෝකයෙන් ඉවත් කරලා දාන්න. ඒකට තමයි වැක්සින් එක හරි වැදගත්. මොකද වැක්සින් එක ලබාගත් පුද්ගලයන් රෝගය බෝ කිරීමට තියෙන අවස්ථාව ඉතාමත්ම අඩුයි. දැන් අලුත්ම වේරියන්ට් එක තමයි ඩෙල්ටා වේරියන්ට් එක, ඇල්ෆා බීටා ගාමා ඩෙල්ටා කියලා හතරක් තියෙනවා. දැන් ඩෙල්ටා වේරියන්ට් එකත් මේ වැක්සින් පහටම අපිට දැනට ලංකාව භාවිත කරන පහටම යම්කිසි ආරක්ෂාවක් තියෙනවා. ඒකෙන්ද කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් පැත්තෙන් කායික රෝග විශේෂඥයෙක් හැටියට මම දැන් කොවිඩ් රෝගීන් මම හිතන්නේ 4000කට වැඩි ප්‍රතිකාර කරලා තියෙනවා. අපිට හොඳටම දන්නවා වැක්සින් දෙකම ලබාගත් පුද්ගලයන්ට සංකූලතාවයෙන් නැතිවීම, මිය යෑම අනිත් වැක්සින ලබා නොගත් පුද්ගලයන්ට සාපේක්ෂව ඉතාමත්ම අඩුයි. ඉතින් ඒ සාක්ෂියම ඇති මම හිතන්නේ මේ වැක්සින ලබා ගන්න. ඒ නිසා මම කියන්නේ මමත් කියන්නේ මොකද අපි හැම වෙලෙම කියන්නේ මේ වැදගත්ම දේ තමයි ඒක. මොකද කොවිඩ් වසංගතය ලෝක වසංගතයක් නේ. දැන් අපි වසංගත දැකලා තියෙනවා. ඉබෝලා වෛරසය ආව වසංගතයක් හැටියට ඒක අප්‍රිකාවට පමණක් සීමා වුණා. ඒ වගේම සිකා වෛරසය ආව දකුණු අප්‍රිකාවේ පොඩ්ඩක් තිබුණා. නමුත් මේක එහෙම නැහැ. ඒක දැන් ලෝකයට ගිහිල්ලා ලෝකෙම පැතිරලා. එතකොට ලෝක වසංගතයකට අනික් පැත්තෙන් ප්‍රතිකාරයක් නැහැ තාම. දැන් ප්‍රතිකාර ගැන කතා කරනවා ඒගොල්ලෝ. දැන් ඊයේ පෙරේද කතා කරා මොල්නොපිරවිර් කියලා කොවිඩ් කැප්සියුලයක් ගැන. ඒ වගේම අර කොක්ටේල් එකක් ගැන කතා කරා.
ඇසිරිස්වැබ් සහ මේ ඉම්ඩිවැබ් කියන කොක්ටේල් මේ එකක්වත් නිශ්චිත ප්‍රතිකාර නෙමෙයි. ඉතින් හොඳම දේ තමයි රෝගය හදා ගැනීම වළක්වා ගැනීම. රෝගය හදා ගැනීම වළක්වා ගන්නට නම් රෝගය හදා ගන්නට මේ අඩු කර ගන්නට නම් වළක්වා ගැනීම 100% බැරි වුණත් අඩු ගන්න රෝගයේ තියෙන අර උත්සන්න භාවය අර අමාරු වෙන එක වළක්වා ගන්නට ඒ වගේම තමයි අපි රෝගය පතුරවන එක වළක්වා ගන්නට තියෙන හොඳම දේ තමයි වැක්සින් එක. ඒ නිසා කිසිම දෙයකින් පසුබට වෙන්නට එපා. මේ වැක්සින් එක අනිවාර්යයෙන්ම මම හිතන්නේ ලබාගත යුතුමයි. ඒතර අනිත් එක තමයි දැන් ප්‍රතිකාර ගැන මම පොඩ්ඩක් කිව්වා. දැන් මම කියන්නම් මේ කොවිඩ් රෝගේ මොනවද ඇති වෙන්න පුළුවන් සංකූලතාවයන් කියලා. අපි දන්නවා කොවිඩ් රෝගේ 90%කට ඊටත් වැඩි ප්‍රමාණයකට කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳ වෙනවා. දැන් වැඩිපුර ප්‍රමාණයක් අත් වශයෙන්ම ගෙදර ඉඳන් තමයි මේක ප්‍රතිකාර ගන්න. නමුත් සමහර 100%ක් විතර කොටසකට යන්න පුළුවන් මේකේ නියුමෝනියා වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ නියුමෝනියා හැදුනාම ඊට පස්සේ ඇති වෙන්න පුළුවන් ලාංකික ෆයිබ්‍රොසිස් ඇති වෙලා සමහර වෙලාවට අපි ඒකට කියනවා සයිටෝකයින් ස්ටෝම් එක කියලා. ඒ කියන්නේ දැන් මේක අපේ ඇඟෙන් ඒකට උත්සාහ කරනවා අපේ ප්‍රතිදේහය මේ කොවිඩ් වෛරසයට විරුද්ධව ක්‍රියා කරන්නට. ඒතකොට මෙතන ලොකු සටනක් යනවා. මේ සටනේ ගියාම සමහර වෙලාවට අපේ ඇඟෙන්ම ඇන්ටිබොඩිස් භාවිතා කරන අවියායුධ අපට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවේදී මේක සයිටෝකයින් ස්ටෝම් එක කියලා අපි කියනවා. එතකොට මේක මේ තත්ත්වයට ගියාම රෝගය මරණයටපත් වෙන්න පුළුවන්. මෙන්න මේක වළක්වා ගන්න හරි වැදගත්. මේක වළක්වා ගන්න ක්‍රම දන්නවා. ඒකට සමහර වෙලාවට සමහර තියෙනවා වැක්සින් ඒ වගේ බෙහෙත් වර්ග දීපත් තියෙනවා. ඒ බෙහෙත් අපි දෙන්න පුළුවන්. දීලා මේක වළක්වා ගන්නට පුළුවන්. එතකොට දැන් මම කියන්නේ වැඩි හරියකට කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ වෙනවා, ගෙදර යනවා, කිසිම ප්‍රශ්නයක් දවස් 14කින් ඒගොල්ලෝ ඩිස්චාර්ජ් කළා ඒගොල්ලෝ ගෙවල් වලට අරනවා. නමුත් අර නියුමෝනියා හැදුණු කට්ටියගේ ඒ දවස් 14 ඉවර වුණත් සමහර වෙලාවට ඒගොල්ලන්ගේ අර ෆයිබ්‍රොසිස් කියන තත්ත්වය ෆයිබ්‍රොසිස් කියලා කියන්නේ වෙනහැල්ලේ කොහු වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද දැන් තාම හරියටම දිනපතාම අපි මේ කොවිඩ් රෝගයේ ප්‍රතිකාර ගැන ඉගෙන ගන්නවා. තාම නිශ්චිත ප්‍රතිකාරයක් කොහොමවත් මේක තමයි හරිම ප්‍රතිකාරය කියලා කොහොමවත් ලියලා කියලා නැහැ. අපි හැමදාම ඉගෙන ගන්නවා හැමදාම අන්තර්ජාලයෙන් බලන හැමදාම මේ තියෙන අලුත් ඒ වගේ තියෙන මේ පත්‍රිකා කියවලා තමයි අපි මේකට මේ දිනපතාම උදේට රෝගීන් බලන්න එන්නේ. ඉතින් දැනට තියෙන විදිහට අපි හිතන්නේ වැඩි හරියකට කිසිම ප්‍රශ්නයක් නැහැ. කොවිඩ් රෝගය හොඳ වෙනවා, ගෙදර යනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. අර මම කියපු අර සුළුතරයකට නියුමෝනියා හැදුණු කට්ටියට ෆයිබ්‍රොසිස් එක වළක්ව ගන්න අපි සමහර වෙලාවට වෛද්‍යවරයෙක් එක්ක කතා කරලා සමහර වෙලාවට දීර්ඝකාලීන මාසයක් විතර යන තව ප්‍රතිවර්ගයක් අපිට දෙන්නට වෙනවා. ඒ වගේම තමයි කොවිඩ් වල තියෙන අනිත් කොම්ප්ලිකේෂන් එක නැත්නම් සංකූලතාවය තමයි ලේ කැටි ගැසීම. ඒකට මේ ලේ කැටි ගැසීම සමහර කට්ටියගේ වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වයසක කට්ටියගේ අධිරුධිර පීඩනයේ තියෙන කට්ටියගේ දුම්පානය කරන අයගේ ඒ වගේම දියවැඩියාව තියෙන අයගේ නැත්නම් ඉස්සර heart attacks ඇදලා නැත්නම් strokes ඇදලා තියෙන කට්ටියගේ මේක වැඩි වෙන්නත් පුළුවන්. ඒගොල්ලන්ට අපි අර ලේ කැටගරිසිය වළක්වන බෙහෙත් සති කිහිපයක් මාස කිහිපයක් සමහරවිට දෙන්නට පුළුවන්. එතකොට ඒක තමයි වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කරලා අපි කළගත යුත්තේ. නමුත් අපිට දැන් රෝගීන් වැඩිපුරක් අපිට එන්නේ ඇත්ත වශයෙන්ම මේ මම අර කියපු කොටස් දෙකේම නැති කට්ටිය. නමුත් මේ රෝගේ හැදිලා නියුමෝනියා හැදිලත් නැහැ. ඒගොල්ලන්ට විශේෂ ප්‍රතිකාරයක් දීලත් නැහැ. ඒගොල්ලෝ හොඳට ගෙදර වලට ගිහිලා තියෙනවා. නමුත් කියනවා ඇඟ රිදෙනවා කියනවා, හොඳ රිදෙනවා කියනවා, හතිය තියෙනවා කියනවා. ඒවා සාමාන්‍යයෙන් ඕනෑම වෛරස් උනක වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තම ඩෙන්ගු ගත්තාම ඩෙන්ගු හොඳ වුණාමත් අපි දන්නවා සුමාන කීපයක් මාසයක් විතර යනකම් අපේ ඇඟේ පතේ අමාරුව තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍ය හතියක් තියෙන්නටත් පුළුවන්. මොකද මේ කොවිඩ් වෛරසය ආසාදනය කරන්නෙම අපගේ ශ්වසන පද්ධතිය. ඒතර ශ්වසන පද්ධතිය තමයි අපගේ හුස්ම ගැනීම, ඔක්සිජන් මේ කළමනාකරණය කරන්නේ. එතකොට සාමාන්‍ය හතියක් අපිට එක්ස්රේ එකේ නොපෙනුනත් ඒක ඕනෑම කොවිඩ් රෝගියෙකුට යම්කිසි ප්‍රමාණයක පෙනහැල්ලේ ආසාදනය පෙනහැල්ලේ යම්කිසි ප්‍රමාණයකට ඩැමේජ් එකක් තියෙන්නට පුළුවන්. ඒක ආපහු සම්පූර්ණයෙන් ආපහු රිකවර් වෙන. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා සාමාන්‍ය හතියක් තිබීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම ඇඟපතේ දීම සාමාන්‍ය දෙයක්. ඒ වුණේ ඒ ගැන කලබල වෙන්නට එපා. ඔබට කළ යුත්තේ තමයි ඔබ සාමාන්‍යයෙන් ගෙදරදොරේ වැඩ කටයුතු එහෙම නැත්නම් තමන්ගේ රාජකාරී කටයුතු වල කරාට කමක් නැහැ. නමුත් අර බරපතල
අර heavy exercise කරන එක නවත්තන්න. ඒක වැදගත්. මොකද සමහර වෙලාවලට අර අපිට නොපෙනුනත් ඔබට රෝගය එතරම් සංකූලතාවයකට එන්නේ නැතුව හොඳ වුණා කියලා අපිට නොපෙනුනත් සමහර විට කලාතුරකින් අර පොඩි ඩැමේජ් එකක් අර පොයින්ට් වෛරස් එක නිසා පෙනහැල්ලට විතර ඩැමේජ් එක සමහර වෙලාවට ඒක වැඩි වෙන්නට පුළුවන්. ඒකින්ද සාමාන්‍යයෙන් මට සමස්තයක් හැටියට දෙන්න පුළුවන් උපදේශය තමයි ඔබට කිසිම අමාරුවක් නොවුනත් කොවිඩ් රෝගය හැදිලා හොඳ වෙලා මාසයක් එකමාරක් යනකොට යනකම් මම හිතන්නේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න අර heavy exercise කරන එක නවත්තන්න. ධුම්පානය කරන කෙනෙක් නම් මම හිතන්නේ ධුම්පානය කරන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න. මේක මම හිතන්නේ විශ්වලාගත් ආශිර්වාදයක් ධුම්පානය නතර කිරීමට. ඔබ දන්නේ ධුම්පානය කිරීමෙන් වසරකට මේ මිලියන 8ක් මියනවා ලෝකේ. ඒතකොට දැනට මේ කොවිඩ් රෝගයෙන් මිය කියලා තියෙන්නේ මිලියන 4.5යි. ඒතකොට මේ දෙක එකතු වුණාම තියෙන විනාශය ඔබ දන්නවනේ. ඒ නිසා දැන් අපි දන්නවා හොඳටම මේ ධුම්පානය කරන රෝගීන්ට කොවිඩ් රෝගය හැදුනා මේගොල්ලන්ට සංකලතාවයට යන එක අපේ පුද්ගලික අත්දැකීම මොනව වැඩි අපි දන්නවා ඒක. අපි දැකලා තියෙනවා. නමුත් ඒ රෝගීන් අනිවාර්යයෙන්ම කොවිඩ් රෝගය හොඳ වෙනකන් ධුම්පානය කිරීම නතර කරනවා. මොකද අපි කවුරු මොනවා කිව්වත් අපි මරණයට බයයි. ඉතින් මේක හොඳ මම හිත හොඳ නිමිත්තක්. ඒ වගේම මේ ධුම්පානය කිරීම නතර කිරීම සහ ඒක දිගටම පවත්වාගෙන යෑම මොකද හොඳයි. මොකද ධුම්පානය නතර කිරීමෙන් ඔබ දන්නවනේ ගොඩක් මේ සෞඛ්‍යයට යහපතක් කියලා. ඒ වගේම ඒක ගණන් මේ සල්ලිත් කරන වැඩක් නේ. ඉතින් ඒකින්ද මම හිතන්නේ ඒක හොඳ දෙයක්. කෙසේ වෙතත් ධුම්පානය කරන කෙනෙක් නම් ධුම්පානය නතර කිරීම තමයි හොඳම දේ. එහෙම නැත්නම් අඩුම වශයෙන් මාස 6ක්වත් යනකම් මම හිතන්නේ ධුම්පානය කරන තැනකවත් ඉන්නට එපා. මොකද ඒක ඊටම වැදගත්. මොකද මේක පෙනහැල්ලටම වෙන ආසාදනයක් හින්දා. එතකොට මේ අනිත් එක තමයි මේ වැක්සින් එක සමහර වෙලාවට සමහර කට්ටිය කියනවනේ මේ තරුණ ප්‍රජාවගේ තියෙනවනේ මේ ලිංගික දුබලතාවයක් කියන එක. ඉතින් එහෙම එකක් නැහැ. ඒ කියන්නේ එහෙම බය වෙන්න දෙයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. අනිත් පැත්තෙන් අපි හිතලා බලමු කොවිඩ් රෝගේ හැදුනාම ඒ ඇති වෙන්න පුළුවන් ලිංගික දුබලතාව ඊට පස්සේ ඒක ඊට වැඩි. එම නිසා මේකේ තරුණ ප්‍රජාවගේ කිසිම ලිංගික ඒකට කාන්තාවන්ගේ පුරුෂයන්ගේ කිසිම ලිංගික දුබලතාවයක් මේක ඇතිවන්නේ නැහැ. ඒ වගේම තමයි කාන්තාවන්ගේ දරුබල වලට මේක කිසිම සම්බන්ධයක් නැහැ. මේක අපි දැන් රෙකමන්ඩ් කරලා තියෙනවා මාස 3න් ඉහළ ගර්භණී කාන්තාවටත් මේක දෙන්න. විශේෂයෙන්ම කිරි දෙන මවුරට මේක රෙකමන්ඩ් කරනවා. මොකද අපි දැන් හොයාගෙන තියෙනවා මේ මෙයාගේ ඇඟේ ඇතුළේ ඇන්ටිබොඩි කියලා මේක දරුවට ආරක්ෂාවක් ලැබෙනවා කියලා. ඒකත් ඉතාම හොඳ දෙයක්. ඉතින් මේක කොටින් බැලුවොත් මේක නොදෙන්න කිසිම කෙනෙක් මට පේන විදිහට දැන් නෑ. ඇත්තටම ඔක්කොට වගේ දෙන්න පුළුවන්. අර ගීතානේ කිව්ව විදිහට අධික අසාධ්‍යතාවයක් තියෙනවා නම් ඒ වගේ ඒවත් වෛද්‍ය උපදෙස් අනුව ඒ ගන්නා ප්‍රිකෝෂන්ස් ඒ වගේ මේ ආරක්ෂක ක්‍රමෝපායන් අරගෙන මේ වැක්සින් එක දෙන්නට පුළුවන්. මොකද ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් මොකක්ද මේකට කරන්නේ? ප්‍රතිකාරයක් නෑ. ලෝක වසංගතයක්. මිනිස්සු මැරෙනවා. එතකොට කොහෙන්ද මොකක්ද ආරක්ෂාව? ඒතර වැක්සින් එක තමයි දැනට තියෙන අපේ එකම විකල්පයක් නැහැනේ. දැන් මේකෙන් තියෙන අතුරුවාබද්ද අපි හිටියොත් එහෙම මට එකක් කියන්න බලන්න පුළුවන් නම් මේ ලෝකේ කිසිම දෙයක් තියනවාද මේ රිස්ක් එකක් නැති දෙයක් කියන්න බලන්න. ඔබ පාරක ඇවිදිනකොට වාහනයක් හැප්පෙන්න බැරිද? වාහනයක යනකොට ඒක හැප්පෙන්න බැරිද? දැන් ඔබ එයා ලංකාවේ වැඩ කරන්නේ. ඔබ කරන රැකියාව මොනතරම් අන්තරාදායක සමහර වෙලාවට දැන් වසරකට ගුවන් යන කීයක් කඩන් වැටෙනවා. නමුත් ඔබ කිසිම කෙනෙක් ඔය රැකියාව දාලා ගෙදර ආවද? නෑනේ. ඒ වගේම තමයි අපි ගුවන් ගමන් වල යන පෙසෙනක එක්කෙනෙක්ව අඩු වෙලා තියෙනවා. නෑ. හැම දෙයකම රිස්ක් එකක් තියෙනවා. ඒ නෙගටිව් පැත්තම බලන්න එපා. මේකේන වාසිය බලන්න. මේකෙන් වාසිය බලන්න මේකෙන් තමුන්ගේ ජීවිත ආරක්ෂා වෙනවා. ඒක කාරණා. අනිත් කාරණේ තමයි තමන් ඉඳ අර ගීතානේ කිව්ව විදිහට තමන් ඉඳ මුළු සමාජයක් ආරක්ෂා වෙනවා. දැන් මේක හරියට මේ මත්පැන් බොන කෙනෙක් මත්පැන් බීලා වල දඟලනකොට අපි කිව්වොත් එහෙම නවත්තන්න කියලා ඒ නම් පුද්ගල නවත්තන්න නැත්නම් කමන්නේ බොන්න. මොකද ඒ නැති වෙනවා නම් ඒ පුද්ගලයා විතරයි නැති වෙන්නේ. ඒකට එහෙමනම් පවුලට පොඩි පිටේ මේ ඒගොල්ලන්ගේ තියෙන ෆැමිලි එකට පොඩි පිටේ අපහසු ආර්ථික පහසුකම් ගේ නමුත් ඒකෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ. නමුත් මේකේ ඔබ වැක්සින් එක නොගත්තොත් ඔබ විතරක් නෙමෙයි මේ අනාරක්ෂිත වෙන්නේ ඔබ වෛරස් එක පතුරවන පුද්ගලයෙක් වෙන සමාජයේ. එතකොට ඒක හරියට මම අර උදාහරණයක් හැම වෙලෙම කියනවා ඔබ ඇවිදින මිනිස් බෝම්බයක් වගේ. ඔබ සමාජයේ කරන්නේ ලොකු අයහපතක්. ඒ වගේම තමයි මේක මේ වෛරස් වේරියන්ට් එකක් හදලා මේක ඇති වෙලා මේක ලෝකේ දිගින් දිගට පවතින අපිට මේ සටන අමාරු වෙනවා. ඒ නිසා හැම දිනාගම මම දන්නේ සමාජීය යුතුයකමක් මේ වැක්සින් එක අරගෙන තමන් ආරක්ෂා වෙන්න ඒ වගේම තමයි අනිත් අය ආරක්ෂා කරන්න මේ වෛරස් එක තව වේරියන්ට්ස් හදලා අපිට මේ සටන අමාරු කරගන්න ඉස්සෙල්ලා මේ වෛරස් එක මේ ලෝකෙන් තුරන් කරන්න නැත්නම් තවත් මේක පැදුනොත් එම තවත් මිලියන ගණන් නැතිවලා තමයි මේක කෙලවර වෙන්නේ. ඒ වගේම තමයි දැන් අපි දන්නවා අපේ ලංකාවේ ගත්තොත් එහෙම අපේ ආර්ථිකයට වෙලා තියෙන හානිය
අපේ පාසල් දරුවන්ට වෙලා තියෙන හානිය හැම මම හිතන්නේ තරාතිරමක් නැතුව මුළු සමාජයටම මේක බලපාන්න තියෙන්නේ. ඉතින් මේක පුළුවන් තරම් ඉක්මනට අපි ඉවත් කරගත යුතුමයි. ඒ නිසා ඒක ඉවත් කරගන්න හැමදෙනාම contribution එක අවශ්‍යයි. මොකද මේක මේ අරයට මට ඇඟිලි දික් කරලා එක එකනාගේ වැරදි හොය කරන්න දෙයක් නෙවෙයි. නොමිලේ දෙන්න වැක්සින් එක. මේක ලබා ගන්න. මේක මේ දැනට තියෙන එකම විකල්පය ඒකයි. මොකද ප්‍රතිකාරයක් මම දන්නේ නැහැ තව වසර කිහිපෙන් එයිද නැද්ද කියලා. ඒක අතක අපි වාසනාවන්ත වෙනවා ගීතන් කිව්වා වගේ අපි දැනට අත්‍තරම මේක වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදී සාමාන්‍ය වැක්සින් එක ඩෙවලොප් කරන්න ගීතන් කිව්වා වගේ වසර 4ක් 5ක් 6ක් 7ක් 8ක් විතර යනවා. නමුත් දැනට මේ වසර දෙකක් ඇතුළත අපිට වැක්සින් 5ක් ඇවිල්ලා තියෙනවා. තව වැක්සින් 8ක් විතර ලෝකේ වෙන තැන්වල භාවිතා වෙනවා. දැන් ජොන්සන් කියලා එකක් තියෙනවා ඇමරිකාව පැත්තේ යුරෝපීය රටවල භාවිත කරන අපේ ලංකාවේ තාම මේක නැහැ. ඒක කියුබාව ඒගොල්ලෝ වැක්සින් එකක් හදන ඒගොල්ලෝ ගහනවා ඒක. ඉතින් හොඳ දේවල්. නමුත් හැම එකනම බලන්නේ වැක්සින් එක මුළු ලෝකෙම දැනට මේ යම්කිසි පාලනයක් අපිට ඇවිල්ලා තියෙනවා නම් අපිට ඇවිල්ලා තින්නේ මේ වැක්සින්යයි අපි ගත්තු අනිත් සෞඛ්‍ය ක්‍රමෝපායන් හින්දා තමයි. දැනට පොඩි සහනයක් අපිට තියෙනවානේ. අපි සංචරණ සීමාවල් දාලා වැක්සිනේ තියෙන ප්‍රවණතාවයත් වැඩි කරලා ඒකට සෞඛ්‍ය ක්‍රමවල දාලා දැන් අපිට පොඩි සහනයක් තියෙනවා. අපිට දැන් එළියට බහලා ඉදින කරන්න පුළුවන්. නමුත් මේ తాවකාලික සහනය දීර්ඝකාලීන වසන්තයක් කරගන්න එක තියෙන ඔබ ඇති. එහෙම නැත්නම් ආයෙත් අපි පරණ තත්ත්වයටම ගියොත් එහෙම අපිට ආයෙ වෙන්නේ ඇතුළටලා මේ ගියක් ඇතුළටලා එහෙම නැත්නම් තැනකට ඇතුළටලා මාස ගාණක් සති ගාණක් ඉන්නට තමයි. ඉතින් මම හිතන්නේ මේ තත්ත්වයට යනවද නැද්ද කියන එක ඔබ සම තීරණය කරගත යුතුයි. ඒක අනිවාර්යයෙන්ම ඒකින්ද අනිවාර්යයෙන්ම මම අදත් කියන්නේ ඔය post covid symptoms ගැන ඒ කියන්නේ covid එක හැදිලා ඇතින් ඇඟේ පතේ අමාරු වෙන එච්චරම දුක් වෙන්නට එපා. මේක හදාගන්න එක වලක ගන්නකො. ඒකනේ වැදගත් දේ. ඒකනේ අපි කියන්නේ. ඔබට දැන් මේවට යන වියදමක් තියෙනවද කියන බලන්න මට. වැක්සින් එක නිකන් දෙන්නේ. සමාජ දුරස්ථ භාවයට 7-5ක්වත් යන්නේ නැහැ. හරිද? ගමන් බිමන් අඩු කරොත් තව ගානක් ඉතුරු වෙනවා. ඊළඟ කාරණේ තමයි මේ සෙනග වතනකට අනවශ්‍ය ගමන් බිමන් අඩු ඒකත් ඉතුරු වෙනවා. යනවනේ යන්නේ වියදම මාස්කේට විතර නෑ. ඉතින් ඔය වගේ සුළු වියදමක මේ වගේ මාරාන්තික ලෝක වසංගතයකට ඔබට දායකත්වයක් ලබාගෙන දෙන්න බැරි නම් මම හිතන්නේ ඔබ මම හිතන්නේ මේ මම දන්නේ ඒක මොකද්ද වාචික කරන්න පුළුවන් වචනේ කියලා සමාජයේ සුසු පුද්ගලෙ ඉන්නේ මේ. ඒ නිසා ඒක ලබාගත යුතුමයි. විශේෂයෙන්ම දැන් යා ලංකාවල ඔබ හැම වෙලාවෙම ඉන්නේ කන්ෆයින්ඩ් තැනක. ඔබ යන්නේ නොදන්නා පුද්ගලයන් සමග. ඔබ යන්නේ දීර්ඝකාලීන ගමනක්. සමහර වෙලාවට පැය 12ක ගමනක් වෙන්නට පුළුවන්. ඔබ දන්නේ යන්නේ කවුද කියලා ඔබත් එක්ක. එතකොට ඔබ සාමාන්‍ය අනික් කෙනෙකුට වඩා රිස්ක් ගෲප් එකක් ඇත්තම කියනවනේ. එම නිසා මම හිතන්නේ එයා ලංකාවේ තියෙන ඕගොල්ලන්ගේ තියෙන 100% පුද්ගලයෝ වැක්සින් එක ලබාගත යුතුමයි. ආයේ කිසිම මේ දෙකක් නැහැ. යම් කිසි කෙනෙක් ලබා නොගන්නව නම් ඒක අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් මගින් සහතික කරලා මෙයාට නොදෙන්න කියලා සහතිකයක් ඇනුව මම හිතන්නේ ඒ අරන්න පුද්ගලයාට නම් තීරණය කිරීම මම හිතන්නේ වැරදි. ඒක මම හිතන්නේ රැකියාවට ඒක මම හිතන්නේ රැකියාවේ තියෙන මේ ඊත්‍රිතර අනුකූලද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් මම වෛද්‍යවරයෙක් හැටියට මම කියන්නේ ඔබ වැක්සින් එක යම් කිසි කෙනෙක් මේ යාලංක ගෲප් එකේ ඉන්නවා නම් සෞඛ්‍ය හේතුන් මත හැරෙන්නට වැක්සින් එක නොගෙන මගේ මේක නම් ඒ පුද්ගලයා මේ රාජකාරියේ නොයුතුද කියලා මම නම් හිතන්නේ. මොකද එයාගෙන් එයාට විතරක් නෙමෙයි එයා අනිත් මුළු එයා මේ ගෲප් එකටම මම හිතන්නේ යන සම්පූර්ණ අනිත් මගින් සංඛ්‍යාවටම මම හිතන්නේ සාමාන්‍ය පොඩි රිස්ක් එකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඊළඟට අපි ඕන අර ක්වෙස්චන් ඇන්ඩ් ආන්සර් වලට යන්න. මොනවද අපිට කරන්න තියෙන්නේ ඊට පස්සේ මොනවද ක්වෙස්චන් මේ වගේ ප්‍රශ්න questions and answers. We have gathered some questions from our staff members who have raised. මේකේ තියෙන විදිහට දැන් Dr. Lalit and with this Dr. Geethani have answered most of the questions. ඉතින් දැන් මේකෙන් දෙකක් තුනක් මට ඉදිරිපත් කරන්න පුළුවන් ලැබිලා තියෙන ප්‍රශ්න අනුව. I have a question. I don't know whether you would like to answer. As your head of your medical doctor in charge of entire Yalanka, are there any people that who have refused vaccine without any there are a few staff members who have not taken vaccine. I have, as I told you, they have raised some questions like most of them, the common thing they have asked like about the allergies.
ඒගොල්ලෝ අහලා තියෙනවා allergy. As explained clearly. Dr. Geetani, this is the question they have asked. The main concern of individuals is about allergies, which they have, and can there be any implications after obtaining the vaccine? So short answer is allergy. Anything can get allergy to. අපට අන්නාසිකටියක් කියවත් allergy වෙන්න පුළුවන්. මොකක්ද මේ allergy කියන හරිය ප්‍රශ්නයක් තියෙන දෙයක් නේ. ඉතින් මේ allergy කියලා ඒක තමයි මම කිව්වේ. allergy කියලා allergy වලට ඕන නම් allergy වලට allergy ගන්න allergy එකක් ආවම ඒකට බේත් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක ડોක්ටර් කෙනෙක් කිව්වම ඒගොල්ලෝ දන්නවා ඒකට යම් කිසි දෙයක් allergy vaccine ඉස්සෙල්ලා දෙන්න පුළුවන් බෙහෙත් තියෙනවා. සමහරක් පොඩි ස්ටෙරොයිඩ් එකක් දෙලා තියෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට දෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒක වෛද්‍යවරයෙක් කතා කරලා ඒක තමන් ඉන්නේ තීරණය කරන්න ඕනේ. තමන්ට ඇලර්ජි දිනවනම් ડોක්ටර් හම්බෙන්න කියලා ડોක්ටර් හම්බුණා ડોක්ටර් ගියා රයිට්. ඒකට එයා බලලා ඉවරලා ඒ විසිරන් මත ડોක්ටර්ස්ලත් එක්ක කතා කරලා එයා යයි හරි ඔයාට මේ ඇලර්ජි දුන්නා මේ මේක අපි දෙන්නට පුළුවන් කියලා. ඒක මම එහෙම දීලා තියෙනවා. මම දීලා තියෙනවා මම දන්නේ එක මම දන්නේ 100 ගානකට එහෙම ඇලර්ජි කියලා දීලා තියෙනවා. හැබැයි මේ දක්වා කිසිම කෙනෙකුට මුකුත් වෙලා. දැනට වැක්සින් එකකින් මම දන්න තරමේ ලංකාවේ කෙනෙක් මිය ගිහිල්ලවත් නැහැ. නමුත් හැමදේම ඒගොල්ලෝ වැක්සින් එකට ගලප ගන්න බලනවා. දැන් ඊපර දෙකෙනෙක් ආවා මේ වැක්සින් එක ගෙවුවා කියලා මේ වෙන මුත් මේ පරිතාලන වෙන කිසිම වැක්සින් වල සම්බන්ධ බඩ යනවා මොකද්ද කියන්නේ. වැක්සින් එක ගාලා මාස ගන්න. නමුත් කියන්නේම වැක්සින් එක. ඒක අදාළ නැහැ. මිනිස්සු හැමදේම මේ තියෙන මේ මිත්‍යා විශ්වාස කරන්න මේ ව්‍යාජ ප්‍රචාරින්ද තමයි මේ වැක්සින් එකට අත්‍ය වශයෙන්ම මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොකද අත්වශයෙන් දැන් 154ක් හරි 55ක් හරි වැක්සින් කරලා තියෙනවා මම හිතන්නේ. 55ක් විතර වෙච්ච. ඔව් ඒක මෙච්චර උනන්දු වෙලා කරන වැක්සින් එක මේ මදන අපේ සමහර කට්ටිය ඉතින් නොසලකන නිසා වැක්සින් එක ගන්නෙ නැහැ. ඉතින් ඒක හරිම මේ ආරාධයක්. හරි ඒක මිනිස් කුඩයක් වගේ. ඉතින් මේකේ හානියදී සමාජෙට මේ හානිය කරන්නේ. මම හිතන්නේ case I think Dr. Nisha Mandana, I think is a real threat to the other people who are buying with them, right? If somebody is not vaccinated, I don't know whether it is a kind of against your employment rules and regulations, which I don't know. But unless there is a medically kind of a excluded from vaccination, you need to be vaccinated as a part of their job. It is extremely important. Yes, There is no other thing do not treat. Nothing, right? You know, Yeah, those have. COVID pet capsule kiya. I think you know. Yes, I think can I say, yeah, Dr. Yeah, the thing, Dr. Confirm what Dr. Aditya said. Then I said earlier, like now, but allergy ගැන මම කතා කරලා කිව්වනේ severe allergy එකක් vaccine එකට හරි vaccine එකේ component එකට vaccine එකේ part එකට හරි ඇරෙන්න තිබුණොත් ඇරෙන්න vaccine එක ගන්න පුළුවන්. ඉතින් හුදටම බයයි නම් government එකෙම organize කරලා දීලා තියෙනවා hospital එකේ මේ emergency unit එකේ නැත්නම් ICU එකේ vaccine එක ගන්න arrange කරලා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒකෙන් ප්‍රයෝජන ගන්න. vaccine එක ගන්න එක ඉතාම වැදගත්. දැන් මම හිතන්නේ ડોක්ටර් අනිත් එකෙන් සෑහෙන ලස්සනට කියලා දුන්නා ඒක මේක. and අනිත් එක අපේ සමාජයේ මේ වගකීම. ඔව් මම විතරක් නෙමෙයිනේ. මම මගේ පුද්ගලික මේ විභාග නෙමෙයිනේ. මගේ ගෙදර මගේ වයසක අම්මා ඉන්නවා නම් තාත්තා ඉන්නවා නම් ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ලා ඉන්නවා නම් ප්‍රෙග්නන්ට් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඉතින් මම ගෙදර ගිහලා ඩිසීස් එක දුන්නොත් මොකද වෙන්නේ? ඉතින් වැක්සින් එක ගන්න කී වැදගත්කම මම හිතන්නේ ඔයිට වඩා නම් කියන අමාරු දැන් සෑහෙන තදින් අපි කියලා දුන්නා ඒක. ඔව් අපි කියනවා හැම වැඩසටහන් වලදීම කියනවා හැමතැනදීම කියනවා. දැන් අපි හිතමු දැන් උගක් කට්ටිය කියනවනේ පෙනිසිලින් වලට ඇලර්ජි. ඇමොක්සිසිලින් වලට ඇලර්ජි මේකට ඇලර්ජි. දැන් මම කියන්නේ මේ ප්‍රතිකාර කරපු ડોක්ටර් කෙනෙක් හැටියට මම මේ කියන්නේ. මම 4000කට වැඩි ප්‍රතිකාර කරලා තියෙනවා. ඒ වගේම මම ටෙලිෆෝන් එකෙන් උපදෙස් දීලා ඇති ඒක 25000. හරි? ඒ වගේම ඇලර්ජි කියලා තියෙනවා මම ජීවිතේට මම දැකපු නැහැ කට්ටියගේ කෝල් දීලා අහනවා ડોක්ටර් මට පෙනිසිලින් ඇලර්ජි මම වැක්සින් එක ගත්තර කමන්නේ මම පය යන්න ගන්න ඒ ડોක්ටර් කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ මට කෝල් එකක් දීලා නා ડોක්ටර් මම වැක්සින් එක ගත්තා මට මුකුත් ප්‍රශ්නයක් නැහැ අපි අත්දැකීමෙන් කියන්නේ අපි දැකලා තියෙනවා ලෙඩ දුක් විඳලා මරණයට අපි දැකලා තියෙන වැක්සින් එක නොගත් පුද්ගලයෝ සමහර පවුල ඇඩ්මිට් වෙනවා නම් ඒකත් නැහැ වාට්ටුවේ නැදන් හතරක අම්මයි තාත්තයි දුවයි එකට ඇඩ්මිට්ලා ඉන්නවා තාත්තා මිය යනවා අම්මලා දුල පුතා බලන් ඉද්දි අපි දැකලා තියෙනවා හරිම අසරණයි ඉතින් සමහරට එහෙම පවුල් තියෙනවා අර තුන් දෙනා වැක්සින් එක අරගෙන මොනවා හරි හේතුකට අර තාත්තා වැක්සින් එක අරගෙන නැහැ උතර මේ අපි දන්න පුද්ගලයෝ මට මේ නම් කියන්න බෑ ජනප්‍රිය පුද්ගලයෝ දැන් මිය ගියා රටේ වැක්සින් එක නොගත් පුද්ගලයෝ දැනට මිය ගිහිල්ලා තියෙනවා
මම මේක නම කියන්නේ ඔයාලා දන්නවා ඇති කවුද කියලා. වැක්සින් නොගත් පුද්ගලයෝ එක විශ්වාස නිසා වැක්සින් නොගත් පුද්ගලයෝ මිත්‍යා විශ්වාස නිසා ව්‍යාජ ප්‍රචාර නිසා වැක්සින් නොගත් පුද්ගලයෝ මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇයි මේ තත්ත්වයට අපි වැටෙන්නේ? මොකද මේ කොවිඩ් ඩිස්කෂන් එකේ අන්තිමට බොටම් එක ඔතන තමයි. ඔතන තමයි අපි එන්නේ ඔතෙන්ට. මොකද ප්‍රතිකාරයක් නැහැ මේ. ඒකයි මේ අපි අර හැම වෙලාවෙම කියන මේ සෞඛ්‍ය ක්‍රමෝපායන්. දැන් අපි එළියට බහලා බලනකොට දැන් නම් අපි කට්ටියට ඔක්කොම අමතකයි වගේ මට නම් පේන්නේ. සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය සුමාන දෙයක් කරනකොට ඔක්කොම අමතක වෙනවා කියනකොට මම ඇත්තටම හිතුවේ ඒක බොරුවක් කියලා. නමුත් දැන් බලනකොට පේනවා එළියට බහලා බලනකොට ඔක්කොම අමතකයි වගේ තමයි පේන්නේ. නමුත් ඔය ප්‍රශ්නේ වෙන්නේ ඊට පස්සේ මේක පිරෙන්න ගත්තාම දැන් එක කාලයක් තිබුණා පුද්ගලිකව අපේ මට රෝගේ හැදුනත් ඇඳක් නැති තත්ත්වයක් තිබුණා රටේ. ඒ තත්ත්වෙට තිබුණා. ඇත්ත වශයෙන්ම මට රෝගේ හැදුනත් මට මේ කිසිම රෝගවලක ඇඳක් නැති තත්ත්වයක් තිබුණා. නමුත් දෙයියන්ගේ පිටින් දැන් ඒක නැහැ. නමුත් ඒ තත්ත්වයට අපි ආයද ගන්න ඕනද? දැනටම ලංකාවේ මම හිතන්නේ 12000 මිලියන තියෙනවනේ 13000. හරි. දැන් 13000 මිලියන තියෙන ලෝකයේ මිලියන 5කට සම ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයට අපි යන්නේ ඇයි? ඉතින් අපි වාසනාවන්ත වෙනවා මේ කෙටි කාලයක් තුළදී වැක්සින් 5ක් ලංකාවට ගෙනීම ගැන ඇත්ත වශයෙන්ම. ඉතින් ඒක දැන් පුළුවන් තරම් ඒගොල්ලෝ උත්සාහ කරනවා ඒක දෙන්නට. දැන් පාසල් ළමුන්ටත් මම හිතන්නේ ගීතානේ ඒක රෙකමන්ඩ් කරලා තියෙනවා අවුරුදු 12 උඩ. ඔය පාසල් අරින්න ඕන මොකද රටේ ජීවනාලියේ අපි පාසල් ඉස්කෝලේ දරුවෝ දරුවන්ට වෙලා දෙන හානිය මම හිතන්නේ මුලින් මේ මනින්නට බෑ මේ වසර දෙකක් තුල. හරියම සාමාන්‍ය අපි ජීවිතය පටන් ගන්න යුතුමයි මේ බලන්න ඒකට කරන්න ඕනේ හැම එකනම මේකට සහභාගී වෙන්න ඕනේ. මේකට කාගවත් වැරදි කී ඉඳලවත් අරයාගේ මෙයාගේ හොඳ වැක්සින් මොනවද නරක වැක්සින් මොනවද ඒවා වැක්සින් එහෙම මොකුත් නැහැ. එහෙම එකක් නැහැ. මොකද චීනයේ කියන්නේ ලෝකේ වැඩිම ජනගහනයක් තියෙන රට. ඒතර චීනයට පුළුවන් වුණා නම් ඒගොල්ලෝ සයිනෝෆාම් එකේ ඒ රටේ තියෙන කොවිඩ් රෝගේ පටන් ගත්ත රටේ කොවිඩ් රෝගේ පාලනය කරගන්නට අය අපිට බැරි. ඒක විශ්වාස නෙමෙයි. ડોક્ટર ලලිත් තව මේ ඒ අපරාධයක්. post covid symptoms ගැන මේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකෙන් මම දෙකක් විතර කියන්න. what are the general immediate mid and long term symptoms of complications after the vaccine? What are the after the covid post covid symptoms? Oh. What are the post covid symptoms, immediate, mid and long term symptoms or complications post covid? post covid එක අර මම කියුවේ ඉලිෂා post covid එකේ post covid හැදුනට නැතුව හොඳ වුණා නම් පස්සේ තියෙන symptoms ආකට වැඩි ඒකට තමයි වෙන්නේ. නියුමෝනියා හැදෙන්නේ නැහැ ඒගොල්ලන්ට හොඳ වෙනවා. දැන් සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඇඟපතේ අමාරුවක් ඇවිල්ලා පොඩ්ඩක් අතියක් ඇවිල්ලා ඒ වගේ කට්ටිය හොඳ වෙනවා. ඒගොල්ලන්ට ඇත්තටම post covid කියලා එකක් නැහැ. ගොඩක් වෙලාවට මේ තමන් හිතනවා තමන් මේක covid එක මොකද covid කියන මාරාන්තික රෝගයක්. ඒකට ඒගොල්ලන්ගේ හිතන ඉඳලා පොඩි මානසික පොඩි පසුබෑමක් තියෙනවා post covid කාතන්දරයේදී. අනිත් පැත්තෙන් ඕනෑම නිලිෂාව දන්නවා ඕනෑම වෛරස් උනක් හැදුනම අපේ ඇඟ රිදෙනවා. ඩෙන්ගු හැදුනා කොච්චරම ඩෙන්ගු මේ විකවුනට පස්සේ සති කිහිපයක් කරනකොට කොච්චර අපේ ඇඟ අමාරුවක් තියෙනවා. අන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ අරෙන්නට කොවිඩ් රෝගයෙන් නියුමෝනියා හැදුනේ නැත්තම් සාමාන්‍යයෙන් හොඳ වුණා නම් සමහර වෙලාවට ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා තීරණය කරා විශේෂයෙන්ම මම අර කිව්ව කොම්ප්ලිකේෂන් තියෙන කෙනෙක් නම් ඒ කියන්නේ දියවැඩියාව තියෙනවා නම් ප්‍රෙෂර් තියෙනවා නම් ඔබ දුම්පානය කරන කෙනෙක් නම් ඔබට කලින් ස්ට්‍රෝක්ස් ඇවිල්ලා තියෙනවා නම් heart attacks ඇවිල්ලා තියෙනවා නම් ඒ වගේ ඒ වෛද්‍යවරයා තීරණය කරා සමහර වෙලාවට ලේ කැටි කියනීම වළක්වන පොඩි මේ පෙත්තක් සති කිහිපයක් එහෙම නැත්නම් මාසයක් දෙන්න. මොකද එවැනි පෙති සාමාන්‍ය එවැනි රෝගීන් ගන්නවා කොහොමද? අර ඇස්පිරින් භාගයක් වෙන පෙත්තක්. ඒක ඉඳ අලුතෙන් දෙන්න දෙයක් නෑ. ඒක නියුමෝනියා හැදෙන කෙනෙකුට අපි නියුමෝනියාෙන් අර වෙනහැල්ලේ අර පුවෙන් තත්ත්වයක් එහෙම නැත්නම් ෆයිබ්‍රොසිස් කියන තත්ත්වයදී කරන්නට අපි සාමාන්‍යයෙන් පොඩි බෙදක් දෙනවා. ඒක අපි මාසයක් විතර දෙනවා. ඒගොල්ලෝගේ එක්ස්රේ කරලා අපි සති කිහිපෙන් ගෙන්න කරනවා. ඒක තමයි ඒකට කොම්ප්ලිකේෂන් හැටියට යන මේවා. ඒ අරෙන්නට ඔය හැමදේම කොවිඩ් එක හදුනට පස්සේ ඊට පස්සේ මාසයක් ගිහිල්ලා මේ ගහකින් වටනවා ඊට පස්සේ කොවිඩ් කියලා කියන්නේ. ඒක එහෙම කරන්නට බෑ. හරිද? ඊළ වාහනයක් වුණා කොවිඩ් කියලා කියන්නේ ඒක එහෙම බෑ එහෙම එකක් නෑ. ඉතින් එහෙම එකක් නෑ ඉතින්. එහෙම කොවිඩ් වලට හැමදේම බෑ කරන්න යන්න එපා. හරිද? ඉතින් පොඩි කැස්සක් වෙන නිසා තුනක් වෙන නිසා කැදෙන්න පුළුවන් මාසයක් තුනක් දෙකක්. මේක කොවිඩ් නෙමෙයි. අනිත් එක තමයි හොඳට මතක තියාගන්න ඕනේ. කොවිඩ් එකපාරක් හදන්න පුළුවන් දෙවරක් හැදෙන්නේ නෑ කියලා කොහෙවත් නෑ තාම. දෙන්නට පුළුවන්. මේක අලුත් රෝගයක්. හැමදාම මේක ඉගෙන ගන්නවා. ඒක හැමදාම පරිස්සම් වෙන්න ඕනේ. මේ රෝගේ ලෝකෙන් තුරන් වෙනවා. අපි හැමදාම පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් පාරක් දුර කියලා දෙවෙනි පාර හැදෙන්නට මේ නෑ කියලා දෙයක් නෑ.
Anything else, Nirisha? Yeah, there's another question, like what routines one must avoid or limit post-COVID, and for how long? Like I thought, like have a bath or like that. ඒවා කොහොමද කරන්නේ කොවිඩ් හැදිච්ච කෙනෙක් ගෙදර ඇවිල්ලා. මොකද සමහරක් අය හිතනවා කොවිඩ් හැදිලා ගෙදර ආවට පස්සේ නෑවට පස්සේ තමයි නියුමෝනියා හැදලා. හරිද? ව්‍යායාම දැඩි කර heavy exercise වල කරන්න එපා කියන්නේ. දිනපතාම නෑවට කිසි ප්‍රශ්නයක් නෑ. ඕන දෙයක් කෑවට ගමන් නෑ පෝෂිත ආහාර කිසි ප්‍රශ්නයක් නෑ. හරිද? heavy exercise කරන්න එපා කියන්නේ සිගරට් මොන එක නතර කරන්න නතර පුරේන එක දිගටම කරගෙන යන්නට කියන්නේ. alcohol හොඳ නැහැ. කොච්චරයි වෙන කිසිම දෙයක් නැහැ කොවිඩ් වලට සම්බන්ධ. හරි. එයාට සාමාන්‍යයෙන් පොඩි ඩෙස්ක් ජොබ් එකක් වගේ කරන කෙනෙක් නම් එයාට රාජකාරී උනත් කරන්නට පුළුවන්. නමුත් එයා heavy මොනවාකාරී මැනුවල් වර්ක් කෙනෙක් නම් හරි. එතකොට නම් පොඩි විවේකයක් එයාට මාස අඩු ගානේ මාසෙකමාරක් දෙකක් අඩු ගානේ මාස දෙකක් ඒ වගේ මැනුවල් වර්ක් කෙනෙකුට නම් නිවාඩුවක් අපි අනුමත කරනවා මාස දෙකක් විතර. ඒ අරෙන්නට වෙන කිසිම දෙයක් නැහැ ගැන බය වෙන්නට එපා. There are some questions, Nilisha, there are some questions on in the chat, in the question Q&A. I will ask Dr. Alita Eknaik about them. But someone has still having breathing difficulty and chest pain after 1.5 months. Please suggest treatment. Yeah, that's right. First thing I need to know whether how old are you, and also have you got any other problems, and what is your weight like, and also when the obese people, fat people, when they get COVID, their recovery is little slow, and also their recovery is slow, and therefore they can get shortness of breath, chest pain, that kind of thing. But only on the other hand, if you are above 40, 45 or something, and also if you have some high blood pressure, high cholesterol, and if you're a smoker and all, then of course, and also the diabetes, then of course you need to discuss with your doctor, because they have the tendency to develop clots after COVID is little high. Therefore, probably your doctor will probably give something to dissolve your, reduce the risk of getting clot. And there are certain drugs, and that can be prescribed for few months if you are not on. So that can be done. So discuss with the doctor. Don't worry about it. Those are minor things, right? There's another question which says, I think from the same person, also latest research apparently says we have to wait 3 months after contracting COVID. I'm not quite sure what it is about. I don't know whether it is about vaccination. And I want to take this opportunity to tell you, when the internet, if you go to the internet, and the web is full of information, and most of it is misinformation. People, I can put out a very reliable thing saying so and so from some university has said this, but that is not real. That is most of it is misinformation. So be very, very careful. So if you're looking for information, go to a website like the WHO, World Health Organization, or the CDC, Center for Disease Control. Most of the countries have their own websites, like their public health websites. Go to one of those. And even sometimes the newspapers, and when you look at articles, Dr. Alita Eknaik will know, he knows very clearly, because when there's a lot of research going on, especially with the new disease like that, what you say one day would be disqualified the next day. Someone else will put out another journal article saying that, in my study, it was like this. So you have to take some time to actually, because this is just our experience with this illness is only 2 years. So it will take some time to get to the actual truth of it. We are still learning. As Dr. Lalit said, we are learning about this every day. So because of that, what I look for is in a peer-reviewed journal article. That means a very acceptable medical journal. Even then, what the journal will print one thing today, and in the next journal there will be something else, because people come out with various kinds of data, and it will take some time to collect all this data and get the real truth. So up to now, whatever we know now earlier when the vaccines were started in the country, it said that if you have to get any other vaccine, you have to have a 2-week interval between the vaccines. But now it is debunked. Now the present thinking is, even if you have had the COVID vaccine the day before, you can take another vaccine the next day. It doesn't matter. You can take it together, right? So every day we are learning something new. So it is
So whatever we say now is according to the evidence that is available right now. And then there's another question I could have getting Dr. Ali to answer this question. What is the best mask we should use? People use 2 masks, surgical plus N95. Is it worth? It's a good question. Now we are dealing with the virus. Virus is the smallest kind of I would say, smallest kind of organism that causes the problem, right? So filtering virus is, as you know, it need a special mask. Wearing N95 and the other special masks are ideal for that. But I don't think each and every person can afford that. Certain masks are extremely expensive. But of course, I can see some masks are made out of clothes and people are wearing. But still, I think it is important. Purpose is, now this is a droplet infection, droplet spreading. Okay, droplet virus mask. Two things will happen. One thing is you will not spread not the virus actually, but maybe your phlegm or your material when you cough and sneeze and when you talk, the material with the virus is not coming out. So that is important. So that can be done even with a cloth mask. Ideally, I mean, if you can wear, each and every person in this world can wear an N95 is ideal, but I don't think it is practically not possible. There are people who are wearing with a fancy kind of thing, even with a cloth kind, still good. And also the important thing is the moment you wear a mask and the moment you see another person wearing a mask, you know that there is a problem going on. Otherwise, when you don't have a mask, you will forget everything, right? It gives the kind of important message. Here we are dealing with the deadly virus in the world. That's why we have taken some precautions. It's important. So whatever mask you are wearing is important. You can afford the what we call the N95 or the even a better mask, good. But if you can't, yes, go for clothes mask, wear it, okay, wash it and wear it, still good. But some masks is better than no mask. That is the point. There's another question. I have a 6-year-old son and he got medicine for lung infection and FIT in several times. When school starts, I worry about him. Does he have a threat from FIT? And FIT, probably it's in capitals, so I'm quite sure. Does he have a threat from this virus? Everyone has a threat from the virus. Everyone has a threat from the virus. There's no, of course, all the diseases have their own pattern. Now this particular virus, and we have come across, and small children are less affected. But that doesn't mean that they don't have. They will get, right? So they will get. Therefore, people need the protection. That's why the government decided to vaccinate people about, children about 12 years. So that is important. So everybody at risk, and therefore all the people need to be protected. So there are no exception in this virus. I think that the gentleman who asked about treatment for post-COVID infection, he had said, I'm 40 and no comorbidities, but the best thing would be to go to a doctor, physician, and to go to a doctor, so that because it is your difficult. Yes. And also that gentleman, I would say, if you don't have any other comorbidities, and if you are not obese, and if you are not smoker, and if you are otherwise healthy person, then of course I think aches and pain for few weeks, even for 1.5 months, body ache, shortness of breath, as I described before, is possible. That doesn't mean you are going to have a kind of major complications after COVID. That is quite normal because, as I said, you can get some changes in the lungs, which is not visible in investigation or at the X-rays or whatever, but still there will be a small damage in your lung. That is 100% recoverable, and it will be all right after a few months. So don't worry about that. Your more than the physical kind of disability or kind of complaints, I think people think about too much. So that is also we have come across. Because if I see about 10 people with post-COVID, about 9 people out of 10, I think we don't have anything, but they are mentality is not good. There's another question. After 2 months infecting COVID-19, can PCR report positive without secondary infecting? Yes, of course. Unfortunately, because you are not infectious, I mean, it is not live virus, it's dead virus.
but still not everybody. After about 2 weeks, most of them, about 90% of the people will, 95% of the people will be, the PCR will be negative. But I have seen positive PCR reports up to about 3 months, very rarely, very, very rarely, but about 3 months after infection. That doesn't mean that the person is infectious to others, is a danger to others. It's dead virus. But the thing is, the PCR test is very sensitive and it will detect even dead. And then there's another question, how is natural immunity post-COVID help combined with vaccine immunity for overall protection? Yeah, that is actually we call herd immunity. That's the best thing to happen. A best thing to happen, but the herd immunity is a kind of a concept that any virus can eventually, that's what we need. But the herd immunity is a individual kind of a thing we describe according to the virus. In here, this particular virus, that COVID virus, what we think it is a global thing. It is not a area. I mean, not in specific areas. Like as I said before, Ebola or what you call the Zika virus or whatever. That kind of thing is a global virus. So therefore, ideally, if you get a real herd immunity is this. Actually, it is a immunity protection by the vaccine, or whether you are knowing without your knowledge, if you get the disease, you can have the antibodies. So that combination will protect the majority of the people or community, will protect for some reason or the other, if someone who has not vaccinated and is under kind of a risk being protected. But to achieve that, we need to vaccinate, in my opinion, I think at least to 65 to 75% of the any population. So that is not easy, since it's a global infection. So countries, of course, certain countries which are rich countries, of course, they are achieving the target, and we are in between, like 55%, 54%, and some of us, if you get the countries like Africa, they are far behind. So therefore, this is a global thing. Herd immunity is ideally we need to achieve eventually that. Then this become another open cold kind of a thing. So it is, but only thing is, often cold and kind of a flu kind of thing, we can wait till people get infected and get the immunity. But here you can't wait because people die. Therefore, vaccination again come to the same thing again. Vaccination is the only option. There are no other alternative. Now the question is, povidone gargle effective in preventing or treating COVID, as some studies have been saying? No, I don't think these are people's choosing various things, because this actually in high nasopharynx more than the mouth actually, and so I don't think you are. But anyway, better have a clean mouth anyway, yes, right? So I don't think, and certain, of course, some people they put the nasal drops and all, but I don't think so, because he's growing a high nasopharynx and the upper respiratory tract, and that particular mouth portion will not reach there. Then is it good to continue with vitamin D, C, and other multivitamins like Zincovit for immunity boosting? Yeah, that's right. I mean, vitamin C is good. No, vitamin C is anyway. People say take vitamin C for even normal remdesivir, right? No harm. I mean, no harm. Vitamin D, of course, people say even zinc. People take zinc for that, and that of course those are here's evidence, of course, but it is not a treatment. But of course, having your immunity high is very important. So no harm, absolutely no harm. There was this Yes, question Samarthya. about this child who has a lung infection and fits, it said. So he has again asked, how can I protect my son? Please advise. Yeah, that's right. But only thing is, first thing is, get your child to wear a mask. That is very important, and don't allow him to sort of mix with other crowd and all, and also and if you visit some place, or if somebody comes to your place, let them have your mask and everything, and make sure that they are vaccinated. That is very important. And also, if you have anybody in your community who are not vaccinated, I think that need to be addressed properly, because everybody who are not vaccinated, who are not taking any precautions, then they risk of transmitting the disease. Therefore, in my opinion, if your child lung has got lung problem, because this virus attacks the respiratory tract. Therefore, if you have any existing problem with your already lungs are damaged, then of course they need to be protected more than the normal person.
So in short, here wear a mask, avoid unnecessary crowded places and traveling and that kind of thing. Because vaccine is not recommended for that particular age actually. Yes. But certain countries, of course, they have started it. So Cuba and all. I think Cuba has started. Cuba has started, yes, and with but, time to come, I think probably, they will start vaccinating small children also. Yes, right? I think that actually the issue is because it has not been tested in the children, in Yeah, children. too early. That's Yeah. why. So because of that, it is not recommended. Yeah. So that is the we thing. have to wait for studies to come out in that population, and then only vaccination will be started. Because the countries like us, we go by the WHO. We are basically, we listen to WHO, but there are certain countries in the world, they don't listen to WHO. So they have their own kind of thing, it works. But we go by the WHO kind of a recommendation. Yes. Dr. Lalit, there's another concern, like some are taking Ayurvedic treatment for their illnesses. So they think it's not good to take the vaccine while they're on treatment, Ayurvedic treatment. Is there anything like that? No, nothing like that. Nothing like that. Ayurvedic treatment is extremely good for certain diseases. Absolutely, there is no problem with that. But there are no contraindication. People who are taking Ayurvedic medicine for anything to avoid vaccine. So they have to take their vaccine, whatever the treatment they have been taking. Someone else asked whether is it safer to travel with the family kids in Sri Lanka, sightseeing, hotel stay, beach, etc. Yeah, I think better avoid. Better avoid. At least to end of this year. At least end of this year, I think try to curtail your traveling. That is very important. Whatever you, unless you are really important kind of issue, of course you can go. But leisure traveling, I would probably, as a doctor who had treated many people and have witnessed that how the people were suffering when they really get and how the families were suffering, right? So they lose their, near dears and everybody. So therefore, I think, in my opinion, personally, if I am a father, I would not travel with my family at least for end of this year, unless there is a real, the unavoidable circumstance. Of course, I travel. Otherwise, I would probably travel alone if I want to go. And also, when I go somewhere else, I will stay alone, and I will not mix with people. And so that's how it works. So better. So those are, I think, unwritten kind of laws. You need to understand. Because on the other hand, you can argue how can we in one place and we need to have our life and this and that. But on the other hand, you need to live first, no? I think this is the name looks like a foreigner, so I don't know whether it's a tourist who's planning to visit Sri Lanka. I'm not sure. Okay, Dr. Geethani, Dr. Lalit. Now the time has given. It's over. Shall we? Is there any questions to be asked? Like, are there any questions? No. Now we have come to the end of this webinar. On behalf of the management and staff of Sri Lankan Airlines and the medical services, I would like to express my gratitude to our esteemed panelists, Dr. Geethani Galagoda and Dr. Lalit Ekanayake, for their expertise and contribution of their time and effort to take out time from their busy schedule to make this webinar a great success. I extend my gratitude to the management of Lanka Hospitals for organizing this special webinar on post-COVID management for the benefit of our staff. And special thanks to our management, especially to Group Head of HR, for providing immense support to make the webinar success. I must thank the organizing team, volunteers for working hard for the past few days to make this webinar successful. Last but not least, all the participants for their active participation. And thank you very much, everyone, once again, for making it a great success.
Take care and have a good day.